ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. අලුත් විම් එක්ස්ට්‍රා ඇන්ටි ස්මෙල් ලෙමන් මින්ට් බලයයි තද දුගඳ සුන් කරයි. අද 2021 ජනවාරි 20 බදාදා සිරස්ථාන කොවිඩ් සමාජගත වී ඇති බවට මුල් වරට අනාවරණයක් පිළිගන්න වෙනවා මේ වෙලාවේ කොවිඩ් සමාජගත වෙලා තියෙනවා කියලා. පිටකොටුවේ පරීක්ෂණ 100කින් 10කට කොවිඩ් ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයටත් කොවිඩ් රිංගයි. යාපාලන රජයේ දූෂණ විරෝධී කමිටුවේ රනිල් ඇතුළු 22කට දඬුවම් කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන්න දේශපාලන පළිගැනීම් පරීක්ෂණ කොමිසම නිර්දේශ කරයි. වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා හම්බන්තොටින් නැගුණු හඬ දැඩි වේ. 7 දිනක් මාරාන්තික උපවාසයක් කරවයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Buy a 2-liter Coke and get a glass free. From Other Therana, this is Other Therana Prime Time with Srimani Yapa and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝවන් අදත් ලංකාවේ අංකගේ සහ විශ්වසනීය පුවත් විකාශය අද දෙරන 6:55 සමග ඔබ සජීවීව. යහපාලන රජයේ සමයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයන් 22 දෙනෙකුට නියමිත දඬුවම් ලබා දීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබා දීමට හැකි විශේෂ ජනාධිපති පරීක්ෂණ කමිෂන් සභාවක් පත් කිරීමට නිර්දේශ කර තිබෙනවා. ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින්. The big story. ඉකුත් ආණ්ඩුව සමයේ පිහිට වූ දූෂණ විරෝධී කමිටුව සමාජිකයන් 22 දෙනෙකුගෙන් සමන්විත වූ අතර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. එහි සෙසු සමාජිකයන් ලෙස හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, චම්පික රණවක, රව් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ආර් සම්බන්ධන්, එම්.ඒ. සුමන්දිරන්, අනුර කුමාර දිසානායක යන පිරිසද කටයුතු කළා. එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රමයන් දෙදෙනාත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශාන්‍ය අබේසේකර, නීතිඥ ජේ.සී. වැලියමුණ, ආනන්ද විජේපාල, පී. ප්‍රේමශාන්ත, නිහාල් අමරසිරි, සුජාතා කුමාරී, අයි වීරරත්න, තුසිත් මුදලිගේ, ලාල් නානායක්කාර, අනුෂ කුමාරස්වාමී, දිනේෂ් පෙරේරා සහ හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන පිරිසද එහි සමාජිකයන් වුණා. මෙම කමිටුව මගින් දේශපාලන පළිගැනීම් සිදු කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් ලබා දුන් සාක්ෂියකට අනුව සිදු කළ විමර්ශනවලින් පසුව දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව විසින් සකස් කළ තීරණ සහ නිර්දේශ ඇතුළත් කැබිනට් මණ්ඩල සංදේශයක් පසුගිය 18 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දියුරුම කඩකිරීම සහ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති බවට ජනාධිපති කොමිසම විසින් ඒකමතිකව තීරණය කර ඇති බවයි. ඒ අනුව අදාළ වරද පිළිබඳව කරුණු විමර්ශනය කර දඬුවම් පැමිණවීම සඳහා බලයලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් නොමැති බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළ යුතු බවට එම කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා. වගුත්තර කරුවන් අතර සිටින රාජ්‍ය සේවකයන් දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය යන නිල නොවන සංවිධානයේ සේවය කිරීමෙන් හෝ සේවයට යෙදවීමෙන් අල්ලස් පනතේ දූෂණය නැමැති වරද කර ඇති බව කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වනවා. දූෂණ විරෝධී කමිටු සමාජිකයන් විසින් රාජ්‍ය නොවන සංවිධානයක කටයුතු කරමින් ඒ සඳහා රජයේ මුදල් වැටුප් වශයෙන් ලබා ගැනීමෙන් පොදු දේපල පනත යටතේ දඬුවම් ලැබිය යුතු සාපරාධී වරදක් සිදු කර ඇති බවටද අදාළ කොමිෂන් සභාව විසින් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් රජයේ මුදල් වැටුප් ලබා ගැනීමෙන් සාපරාධී සාවද්‍ය පරිහරණයක් ද සිදු කර තිබෙන අතර අගමැති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂයෙන් රුපියල් මිලියන 3371ක මුදලක් වියදම් සඳහා ලබාගෙන තිබෙනවා.
පොදු දේපල පනත යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ දොනම් ලැබිය හැකි සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද එමගින් කර ඇති බව කොමිෂන් සභාව තීරණය කර ඇති බව සඳහන්. රාජ්‍ය නොවන සංවිධානයක් වන දූෂණ මර්දන කමිටුවේ රැස්වීම පැවැත්වීම සඳහා රාජ්‍ය ආයතනයක් වන අරලියගහ මන්දිරය පාවිච්චි කිරීමෙන් පොදු දේපල අවභාවිත කර ඇති බවද කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. වගඋත්තරකරුවන් 22 දෙනාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් ඇති සාක්ෂි සහ ලේඛන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ නීතිපතිවරයාට යොමු කිරීමටද දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර තිබෙනවා. මේ දේශපාලන පරිගැනීම් විමර්ශනය කිරීම සඳහා පත් කරපු ජනාධිපති කොමිසමේ නිරීක්ෂණ අද මේ වෙනකොට කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා. ඔය ලියලා ඉස්පීම ගෙනව තිබ්බට මම ඔය කමිටුව පළාතේ කවදාවත් ගියේ නැහැ මතුමා. මේ අවුරුදු 5ට ඔබතුමාගේ නම මේ පරිගැනීම් කමිටුවලදී කියවුණා. ඔය එකම කට්ටි රැස් වුණා එක එක තැන්වල මම කවදාවත් එක තැනකවත් හිටියේ නැහැ. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. කොළඹ අලුත්කඩේ ශිෂ්ඨාධිකරණ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. අදත් කොවිඩ් ආසාදිතයින් 379 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මේ අතර මඩකලපුව පුනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය කොවිඩ් ආසාදිතයා අද ඇහැලියගොඩ ප්‍රදේශයේදී පොලිස් භාරයට ගැනුණා. ඉකුත් ජනවාරි 17 වනදා මඩකලපුව පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ කොවිඩ් ආසාදිතයෙකු ඊයේ රාත්‍රී 7:30ට පමණ ඉන් පලා ගොස් තිබෙනවා. 43 හැවිරිදීම පුද්ගලයා ඇහැලියගොඩ පදිංචිකරුවෙකු වන අතර කොළොන්නාව මේතරමුල්ල ප්‍රදේශයේ බේකරියක සේවය කරමින් සිටියේදී ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ අයෙක්. පලාගිය ආසාදිතයා සොයා පොලිස් විමර්ශන ආරම්භ වූ අතර එය අනුව ඇහැලියගොඩ පැල්පිටිය ප්‍රදේශයේ සිටියේදී එම ආසාදිතයාව සිය බහරයට ගැනීමට ඇහැලියගොඩ පොලිස් නිලධාරීන් සමත් වුණා. ඔහුව යළිත් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මේ ආකාරයට පැනගිය 14 වෙනි පුද්ගලයා මේ පුද්ගලයා වෙනවා. මේ පැනගිය හැම පුද්ගලයෙක්ම මද්ද්‍රව්‍ය වර්ධකට සම්බන්ධ අයවලුන් නැතහොත් වෙනත් අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි පුද්ගලයින්. ඒ නිසා මේ ගැන අපි ඉතා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. දිස්ත්‍රික්ක 20කින් කොවිඩ් ආසාදිතයන් 669 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. කොළඹින් 130ක්, ගම්පහින් 104ක්, කුරුණෑගලින් 60ක්, ගාල්ලෙන් 50ක්, මහනුවරින් 48ක්, මඩකලපුවෙන් 38ක්, රත්නපුරින් 31ක්, කෑගල්ලෙන් 29ක්, මන්නාරමින් 27ක්, වවුනියාවෙන් 26ක් සහ තවත් දිස්ත්‍රික්ක 10කින් ආසාදිතයන් 117 දෙනෙකු මේ අතරට අයත්. ඊයේ ආසාදිතයන් සුලභව වාර්තා වූ ප්‍රදේශ බස්නාහිර පළාතෙන් බැහැර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ වලට අයත් වීම විශේෂත්වයක්. මන්නාරම, නාරාහේන් පිට, වවුනියාව, මහනුවර, රත්නපුර, වාලච්චේනේ, හෙට්ටිපොළ, මේගමුව, අම්බලන්තොට, මරදාන, අරනායක, නාඋල සහ ගින්තොට යන ප්‍රදේශ ඒ අතරට අයත්. පිටකොටුව ප්‍රදේශයේ යාචකයින් සහ වෙළඳසල් හිමියන් ඇතුළු 100 දෙනෙකු අද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කළ අතර ඉන් 10 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණා. අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ කාර්ය මණ්ඩලයේ 100 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ සිදු කළ අතර ඉන් 90 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගත් බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේගුණි මහතා සඳහන් කළා. රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල සමාජිකයන් 8 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් එම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ හේතුවෙන් අමාත්‍යාංශය වසා දමා ඇති බවට පැතිරෙන ප්‍රචාර සාවද්‍ය බවයි. පසුගිය ජනවාරි 8 වෙනිදා කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් රාජ්‍ය අමාත්‍ය සිරිජාසේකර මහතා මේ වන විට සුවය ලබා සිටිනවා. කොවිඩ් ආසාදිත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින අතරතුර දෛනික උෂ්ණත්ව පරීක්ෂාව සිදු කරන ආකාරය සිය නිලටට ගෙනීමේ දක්වා තිබුණා. මාතලේ නාඋල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයකින් කොවිඩ් ආසාදිතයින් 25 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එම ඇඟලුම් ආයතනය తాවකාලිකව වසා දමා ඇති බව ප්‍රදේශයේ බහර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළා. මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබෙන්නේ 300ක් පමණ වූ PCR පරීක්ෂණ අතරින් හැටන් නගරයේ බාලිකා පාසලක නේවාසිකාගාරයේ සිටි සිසුවියන් 20 දෙනෙකු ඇතුළු 24 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඒ නේවාසිකාගාරයේ සිටි මොරටුව සහ මට්ටක්කුලේ පදිංචි සිසුවියන් 2 දෙනෙකුට සැකසහිත කොවිඩ් රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් එම සිසුවියන් 2 දෙනා අතරින් එක් අයෙකු මීට පෙර කොවිඩ් වෛරසය ආසාදනය වී සුව වූ අයෙකු බවද වාර්තා වනවා. හැටන් ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට සහ දසවන ශ්‍රේණියේ සිසුන් 2 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. ඔවුන්ට වෛරසය වැළඳී තිබුණේ මීට පෙර එම පාසලෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිත දසවන ශ්‍රේණියේ සිසුවාගේ ආශ්‍රිතයන් වීම නිසා ස්වයං නිරෝධායනය සඳහා යොමුව සිටියේදී.
රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව ස්වයං නිරෝධායනය සඳහා යොමු කර සිටි දික්කොය මූලික රෝහලේ හෙදියකට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. අනුරාධපුර ගල්නෑව නගරයේ වෙළඳසල්ක සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග නගරයේ ඔසුසැල් හැර වෙළඳසැල් 100ක් පමණ දින 3ක කාලයකට වසා දැමුණා. වවුනියාව නගරයෙන් ආසාදිතයන් 26 දෙනෙකු වාර්තා වීමත් සමග මීට පෙර නගරයේ විවෘත කළ ප්‍රදේශවලට යලි සංචලන සීමා පැනවීමට සිදුව තිබෙනවා. මේ දක්වා වවුනියාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 226ක්. හලාවත දිස්ත්‍රික් මහරෝහලේ පිළිකා ඒකකයේ සේවය කරන වෛද්‍යවරයෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. වවුනියාවේ පදිංචි අදාළ වෛද්‍යවරයා බිංගිරිය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත යොමු කර තිබෙනවා. කතරගම නගරයේ හෝටලයකින් තවත් ආසාදිතයන් 30 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මීට පෙරත් එම හෝටලයෙන් ආසාදිතයෙකු වාර්තා වී තිබුණා. මේ හේතුවෙන් හෝටලයේ සේවකයන් ඇතුළු 62 දෙනෙකු නිරෝධායන සඳහා යොමු කෙරුණා. හංගුරන්ගෙත මතුරට පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් නිලධාරිණියකට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් රිකිල්ලගස්කඩ මූලික රෝහලේදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් මෙන්ම PCR පරීක්ෂණයෙන්ද ඇය ආසාදිත බව තහවුරු වුණා. ඇයගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමත් සමග හංගුරන්ගෙත සහ මන්දාරම් නුවර පොලිස් ස්ථාන මගින් මතුරට පොලිස් ස්ථානයේ සේවා ආවරණය කිරීමට සිදුව තිබෙනවා. නවල්පිටිය පස්භාගී කෝරළයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ සිදු කළ PCR පරීක්ෂණ 68ක් අතරින් 20 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 8 දෙනෙකු ඊට අයත්. කෑගල්ල දිස්ත්‍රික් මහරෝහලේ ශුද්‍ර ජීව විශේෂඥ වෛද්‍ය මුදිත අබේගුණ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ COVID-19 වෛරසය සමාජගත වී ඇති බවයි. පළවෙනිම කාරණේ තමයි අපි පිළිගන්න වෙනවා මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ COVID සමාජගත වෙලා තියෙනවා කියලා. කොවිඩ් සමාජගත වෙනවා කියන්නේ අපිට ඕන තරම් රෝගීන් හම්බ වෙනවා සමාජයෙන්. ඒ රෝගය කොතනින්ද ඇති වුනේ කියලා හොයාගන්න බැරි. මොකද ඒක ලැජ්ජා වෙන්න ඕන කාරණාවක් නෙවෙයි. ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ඉන්දියාව, ජපානය කියන අපිටත් වැඩිය දියුණු කියන රටවල් වල පවා මේ කොවිඩ් සමාජගත වෙලා තියෙනවා. ඒ වගේම රෝගීන් වාර්තා වෙන සංඛ්‍යාව, මිය යන සංඛ්‍යාව, සමාජයේ කොච්චර ස්තරවලට මේක පැතිරිලාද කියන කාරණාවන් අපි ගැඹුරින් විග්‍රහ කරලා කොවිඩ් රෝගීන් හා සම්බන්ධ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කරන ක්‍රියාදාමය ගැන නැවත සමාලෝචනය කළ යුතු කාලය පැමිණ ඇතැයි මම සිතනවා. තවත් මරණ 3ක් වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 273ක් දක්වා ඉහළ ගියා. අරණායක පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 6 පදිංචි 48 හැවිරිදි කාන්තාවක් සහ මාලිගාවත්තේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක් කොවිඩ් වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 54,000ක්ම වා තිබෙනවා. ආසාදිතයින් 7,000කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන අතර සුබේ ලැබූ ගණන 47,000කට අධිකයි. මේ අතර උපකාරක පන්ති යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. මේ පාසල් ආරම්භ කිරීමත් සමගම යම් සීමා කිරීම වලට යටත්ව පෞද්ගලික පන්ති ආරම්භ කිරීම සඳහා අවසර ලබා දීමේ හැකියාව තියෙනවා කියලා පේන්න තියෙනවා. කෙසේ වෙතත් මේ අවදානම පහව ගිහිල්ලා නැහැ කියන එක පාසල් බලධාරීන්ට සහ පෞද්ගලික පන්ති පැවැත්වීම සඳහා අවසර ඉල්ලන බලධාරීන්ට අපි දැනුවත් කළ යුතු වෙනවා. ඒ වගේම උපරිම සීමාව පාසල් පන්ති කාමරයක සීමාවට යටත්ව ලබා දෙන්න කටයුතු කරනවා නම් අවදානම අඩු කරගන්න පුළුවන්. පසුගිය අවස්ථාවේ වගේ විශාල සංඛ්‍යාවක් පෞද්ගලික පන්ති තුල ගාල් කරන්න රොක් කරන්න කටයුතු කළොත් ඒක විශාල අවදානමක් වෙනවා. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට ඉඩදිය නොහැකි බැවින් සෞඛ්‍යාරක්ෂිතව දරුවන් පාසලට එවීම මව්පියන්ගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අද පැවති උත්සවයකට සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින්. හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ දස වර්ෂ පූර්ණ සැමරුම අද පෙරවරුවේ පැවැත්වුණා. ලෝකයේම වසංගත බියකින් බෙලී ගියත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා. එතුමුන් විවිධ ප්‍රකාශ කළත් දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකි. පාසල් ආරම්භ කළ ප්‍රදේශවල දරුවන්ගේ පැමිණීම අඩු වී ඇතැයි මට දැනගන්න ලැබුණා. මෙවැනි අවස්ථාවක දෙමව්පියන්ට විශාල වගකීමක් පැවරෙනවා. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශකවලට අනුව දරුවන් පාසල් වෙත යොමු කිරීමේ වගකීම. ඒ නිසා දැනුවත් භාවයයි වැදගත්. දරුවන් ආරක්ෂා වන පරිදි පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම වැදගත්. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හෙට සිට සංචාරකයන් සඳහා විවෘත කෙරෙනවා. එලෙස ගුවන් තොටුපළ විවෘත වන්නේ මාස 10කට පසුවයි.
කොවිඩ් පළමුරැල්ලේ ව්‍යාප්තියත් සමග ඉකුතු වසරේ මාර්තු 17 වනදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංචාරකීන් සඳහා තාවකාලිකව වසා දැමුණා. ඒ වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයන් 34 දෙනෙකු වාර්තා වූ අතර කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වූයේ නැහැ. හෙට එනම් මාස 10කට පසු සංචාරකීන් සඳහා මෙරට ගුවන්තොටුපළ යළි විවෘත කෙරෙන්නේ 5000ක් පමණ ආසාදිත වූවන් සහ 273ක් වූ මරණ වාර්තා වූ අභියෝගාත්මක පසුබිමකයි. එලෙස පැමිණෙන සංචාරකයන් සහ ගුවන්තොටුපළට පැමිණෙන අනෙකුත් මගීන් වෙන්කර ගැනීමේ නව ක්‍රමවේදයක් සකස් කර ඇති අතර එය අද විශේෂ භාර අමාත්‍යවරයාගේ අධීක්ෂණයට ලක් කෙරුණා. මොනම හේතුවක් නිසාවත් සංචාරකයින්වත් ශ්‍රී ලාංකිකින්වත් එකට එක්කහුවීමක් නොවන ආකාරයට මේ කටයුත්ත සූදානම් කරලා තියෙනවා. ස්ථාන 16ක් විතර අපිට එවලා තියෙනවා. ඒ 16ට විතරයි ඒ අයට යන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ කාල සීමාව ඉවරුනහම PCR ටෙස්ට් එක කරායින් පස්සේ ඒක නෙගටිව් නම් ඒගොල්ලන්ට සමාජගත වෙලා කටයුතු කරන්න සාමාන්‍ය විදියට පුළුවන්. ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපළ හෙට විවෘත කෙරෙන්නේ කෙසේද? මොනවද සෞඛ්‍ය මාර්ගෝපදේශ විදිහට දුන්නේ කරගෙන යන්න මේ වැඩසටහන? හැම එකටම අදාළ වෙන වෙනම සෞඛ්‍ය මාර්ගෝපදේශ තියෙනවා. ඕනනම් දවස් 2ක් 3ක් 4ක් 5ක් 10ක් ඉන්න පුළුවන්. හැබැයි ඔයා සේෆ් ඇන්ඩ් සිකියුර් හෝටලයක ඉන්න ඕනේ. සේෆ් ඇන්ඩ් සිකියුර් හෝටලයක් කියන්නේ ඒගොල්ලන් මේ ඔඩිට් එකේ පාස් වුණ හෝටල්. සංචාරකයෝ ආවම ඒ හෝටලයක ඉන්න ඕනේ. ඒ හෝටලයක ඉඳලා තමයි මේ බබල් එක ක්‍රමයට එළියට යන්න පුළුවන්. අපේ එන කෙනෙකුට PCR 4ක් ගන්න ඕන කියලා දානවා. කොහොමද ඇත්තටම PCR 4ක් කරන්නේ දවස් 10ක සංචාරකයෙක්? ප්ලේන් එකට නගින්න ඉස්සලා පැය 96කට ඉස්සලා කරන්න ඕනේ. චෙකින් එකට ඉස්සලා තවත් එකක් කරන්න ඕනේ කියලා තියලා තියෙනවා. ඊට පස්සේ දවස් 5යි 7යි අතර. උයි අනිත් එක 10යි 12යි අතර. එහෙම තමයි දැන් සෞඛ්‍යයෙන් කියලා තියෙන්නේ. හැබැයි අපි ඒක ගැන කතා කරගෙන දැන් යනවා මේක ප්‍රායෝගිකද කියලා. ඒ කියන්නේ ටුවරිසම් යටතේ එන්න පුළුවන් පිටරට පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ. නැත්නම් ඩුවල් සිටිසන් එකක් තියෙන්න ඕනේ. නැත්නම් පිටරට විවාහ වෙලා ඉන්නවා නම් එයත් එක්ක එනවා නම්. මේ සංචාරක ක්‍රමය බිස්නස් වීසාස් වලට අදාළ නැහැ. මේ සංචාරක ක්‍රමය ඩිප්ලොමැටික් මේකට අදාළ නැහැ. සම්පූර්ණ ලාංකිකයටත් අදාළ නැහැ. එන්න ඉස්සෙල්ලා වීසා ඇප්ලිකේෂන් එකට ගිහිල්ලා ඒගොල්ලන් ගෙවන්න ඕනේ PCR ටෙස්ට් එකටයි ඉන්ෂුරන්ස් එකකට ගෙවන්න ඕනේ. $12ක් කොවිඩ් ඉන්ෂුරන්ස් එක ගත්තාම ආණ්ඩුවට රටට බරක් නැති වෙන විදිහට තමයි අපි සංචාරකයෝ ගේන්න හදන්නේ. ඒ අදාළ කෙනෙකුට කොවිඩ් තියෙනවා කියලා හදිස්සියක්වත් වාර්තා වුණොත් එන කෙනෙකුට එයා හෝටලයේ තුරද නිරෝධානයට ලක් වෙන්නේ නැත්නම් රෝහලකට ගෙනියනවද? හැම හෝටලයකම දොස්තර කෙනෙක් ඉන්න ඕනේ. එයා බලලා කිව්වොත් නෑ මෙයාට සිම්ප්ටම්ස් නැහැ. මෙයාට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඉන්න හෝටලයේ මෙයාට ඉන්න පුළුවන් කාමරයක හැබැයි සිම්ප්ටම්ස් තිබුණොත් ඒ වෙලාවදී ඉඳන් ඉන්ෂුරන්ස් එක එනවා ඇත්තේ. එනවා මැද්දේ අපි දවස් 10 ඉන්නේ අපිට නුවර යන්න ඕන අපිට සීගිරි යන්න ඕන අපිට තව කොහේ හරි යන්න ඕන කියලා. කොහොමද ඒක නිරීක්ෂණය කරන්නේ එතකොට මේ එන අයව? මොකද ඒකේ වගකීම අපි ඒ හෝටලයට දීලා තියෙනවා. දාලා හෝටලය විසින් සංවිධානය කරන්නේ ඒ ස්ථාන වලට යාම ඒම ඒ දේවල්. ටුවර් ඔපරේටර් කෙනෙක් ඉන්නවා නම් ටුවර් ඔපරේටර් එහෙම නැත්නම් හෝටලේ හරහා තමයි ඒ යන ස්ථාන. ඒ යන ස්ථාන අපිට කල්ලාතුව දැනුම් දෙනවා. හෝටලේ කියන දේවල් කරේ නැත්නම් එතකොට හෝටලේට මොකද වෙන්නේ? හෝටල් අයිතිකාරයෝ ට්‍රැවල් ඒජන්ට්ස්ලයි කොමලා ලොකු වගකීමක්. ඒගොල්ලන්ගේ ලයිසන් එකත් කැන්සල් වෙන්න පුළුවන්. අධිකරණයට අපහාස කිරීම නිසා සිරගත වූ රංජන් රාමනායක මහතාට සාධාරණයක් ඉටුවන තෙක් සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුව තුළ කළු සාටකයක් පැළඳ සිටීම ආණ්ඩු පක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට අද ලක් වුණා. ඒ පිළිබඳව සහ පාර්ලිමේන්තුවේ පළ වූ තවත් අදහස් කිහිපයක් දැන්. රංජන් රාමනායකට සාධාරණයක් වෙනකම් අද ඉඳන් මං කළු සාටකයක් මගේ ජීවිතේ පාර්ලිමේන්තු කාලේ රංජන් රාමනායකට සාධාරණයක් වෙනකම් මං අද පළ දිනවා. රේන් ප්‍රනාන්දු මහත්තයා කළු පාට සාටකයක් දා ගන්නවා. මේක ජීවිතේට ගලවන්නේ නැහැ කියලා දැන් ආයෙ ගැලෙව්වා. ටීවී එකට දාලා ගලවලා මල්ලේ දාගත්තා. මං අහනවා ඒක තමුන්නාස්සෙල්ලගේ සමගි බලවේගයේ පොදු තීන්දුවක්ද කියලා මං අහන්න කැමතියි ඔබතුමාලගේ. අද හරයෙන් තනි වෙලා කියනවා අනේ මං වෙනුවෙන් කතා කරන්නකෝ මං වෙනුවෙන් හිට ගන්නකෝ කියලා අද හරයෙන් ළඟට එක එක්කෙනා ගාලා ගිහින් ඔබ මොන තරම් අසරණ වෙලාද? අද ඔබ රංජන් වගේ අසරණ වෙලා හරයෙන් ප්‍රනාන්දුගේ නම දන්නවද ඕගොල්ලෝ? දන්නේ නැහනේ. සහීඩ් හරයෙන් ප්‍රනාන්දු. සහීඩ් හරයෙන් ප්‍රනාන්දු. සාප වෙන්නේ බදුල්ලේ ජන්දාරගෙන අවුරුදු 5ටම කරු මන්ත්‍රීතුමා ඔබතුමා මූලාසනේ මන්ත්‍රීතුමා හෙලිකොප්ටරේ ගියේ. බදුල්ලේයි පාස්කෝ බෝම්බේ පුපුරන කොහෙද හිටියේ? 98 හෝටලේ හෙලිකොප්ටරේ ගෙනගෙන ටක් ගාලා දුවගෙන ආවේ. ඒ විදියට આવොත් ඒ විදියට
හැබැයි අනිත් පැත්තෙන් આવොත් අනිත් පැත්තටත් අපි ඔට්ටුයි අපි බදුල්ල මිනිස්සු. හරින් ඔය එල්ලගත්ත සාටගේ බදුල්ල දිස්ත්‍රික්කයට අරගෙන ගියා නම් කළුපාට සාටගේ මිනිස්සු එල්ලනවා. හම්බන්තොට වරා යමු විකුණනකොට හරින්ගේ සාටගේ කොහෙද තිබුණේ? අපි කියනවා කළු සාටකේ දාගන්න ඕන කවද්ද? කටුවපිටිය දේවස්ථානෙට, කොච්චිකඩේ පල්ලියට, බෝම්බ ගහනකට, ප්‍රහාර එල්ලනකට කළු සාටකේ දාගෙන විරෝධ පළ කරන්න ඕන മന്ത്രിවරු. අද ඇවිල්ලා කළු සාටකේ දාගෙන ඉන්න වෙන මොනවත් නෙවෙයි. ඊළඟ සැරේ මැතිවරණයට පාර කපා ගන්න ගම්පහ දිස්ත්‍රික්කයේ මිනිස්සු ආයේ මෝඩ රන්දන්න පුළුවන්ද කියලා බලනවා. දැන් ඊළඟ සැරේ බලනවා රංජන් රාමනායක മന്ത്രിතුමාගේ ඡන්ද ටික ගන්න පුළුවන්ද කියලා. රංජන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන්න වෙන මොනවත් නෙවෙයි. රංජන්ට අවුරුදු 7ක් ඊළඟට මැතිවරණයකට ඉදිරිපත් වෙන්න බෑ කියලා. අන්න රංජන් රාමනායකගේ ඡන්ද දායකයන්ට කතා කරනවා. මෙතන ඇවිල්ලා හරෙන් ප්‍රනාන්දු മന്ത്രിතුමා. මම කියන්න කැමතියි මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කවදාවත් අනුන්ගේ පවුල් කඩාකප්පල් කරලා නැහැ. අනුන්ගේ පවුල් වලට හොට දාලා නැහැ. අනුන්ගේ පවුල් අරගෙන රටවල් වලට පැනලා ගිහිල්ලා නැහැ. ඒ වගේම කවදාවත් අනුන්ගේ පවුල් වලට එපිකම් කරපු නැති ඉතාමත්ම හොඳ නායකයෙක්. ඒ වගේම නයිට් ක්ලබ් ගාන ගිහිල්ලා කොකේන් ගැහුවේ නැහැ. විශේෂයෙන්ම මේ කොරෝනා ටෙස්ට් එක නෙමෙයි කරන්න ඕන. කොකේන් ටෙස්ට් එක කරන්න අපි ආණ්ඩු පක්ෂයේ සියලුම മന്ത്രിවරු එකඟයි. සයිඩ් හරින් ෆර්නෑන්ඩෝ മന്ത്രിතුමා ඇතුළු අය විපක්ෂයේ කණ්ඩායමෙන් ඉල්ලා සිටිනවා එන්න කොකේන් ටෙස්ට් එකට ඉදිරිපත් වෙන්න කියලා. මොකද අපි අභියෝග කරනවා. පොල්තෙල් වල බද්ද පිළිබඳ පනවා තිබෙන ගැසට් නිවේදනය. අනිත් පොල්තෙල් ආනයනකරුවන්ට රුපියල් 125ක් බද්ද වෙනකොට විල්මාට විතර රුපියල් 100ට දෙසැම්බර් 14 වෙනිදා බදු වලින් නිදහස් කරගන්නවා. ඒ කියන්නේ මිලියන 175ක අයිතු ලාභයක් දෙසැම්බර් 14 වෙනිදා ලබා ගන්නවා. පොල් පිළිබඳ ගැසට් එකක් ගැහුවා. පොල් මිල පාලනය කිරීම සඳහා පොල් වල ප්‍රමාණය අනුව වට ප්‍රමාණය අනුව මිල තීරණය කරනවා කිව්වා. වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් රුපියල් 70යි. මේජර් ජනරල් සාන්ත දිසානායක මැතිතුමා කිව්වා අපි වටලනවා මීට වඩා වැඩි මිලට පොල් විකුණන අය කිව්වා. අපේ රටේ පිළිගත් මිනුම් මේකකේ තමයි දිග මැනීම සඳහා මීටර. ඒ නිසා අඩි වලින් ගැසට් ගහලා අධිකරණයෙන් නඩුවක් දාන්න බෑ. මේජර් ජනරල් යුද්ධයට කරන්නේ නැති. හැබැයි මේජර් ජනරල් පොල් විකුණන්න යන්න එපා. අවුරුද්දකට ගරු කතානායකතුමනි හාල් වලට ගැසට් 5ක් ගැව්වා. කන්න 2යි ගැසට් 5යි. දැන් මේජර් ජනරල් සාන්ත දිසානායක මේ පාර්ලිමේන්තුවට වාර්තාවක් දෙන්න. කොතනද 89ට සුදු කැකුළු තියෙන්නේ? කොතනද රුපියල් 97ට සම්බ තියෙන්නේ? ඉතින් දැන් මම අහනවා මේ ගැසට් වලින් ඇති ඵලය මොකක්ද? අද රුපියල් 120ට සම්බ කිලෝ එකක් යනකොට තමුන්නාසලා ආනයන සීමා කරලා තිබේදී සීනි වලට විතරක් රුපියල් 50 බද්ද 725 දක්වා අඩු කරේ. ඒ නිසා මේ බදු පැනවේ මේ නීති සම්පාදනය කර කවුරු වෙනුවෙන්? නීති සම්පාදනය කරේ විල්ම වෙනුවෙන්. මේ පිටිපස්සේ එන වියත්මගේ මන්දක මහතුරු මහාචාර්ය ආචාර්යරු ටික පව්. මේ වන විට 152 155 දක්වා සීනි මිල ඉහළ යන්න නියමිතව තිබුණා. එදා රුපියල් 50 බද්ද ඒ විදිහටම තිබුණා. රුපියල් 50 බද්ද අඩුවීම නිසා අද සීනි 118යි වෙළඳ පොලේ. ඒ හැම බදු අඩු කිරීමක් තුළින් ඕනෙම රජයකදී ඕනෙම කාලයකදී රජයේ ආදායමට විශාල පාඩුවක් වෙනවා. ඉතින් මේ නිසා රජයට ලැබිය යුතු විශාල ආදායමක් අයින් වෙච්ච බව ඇත්ත. වෙළඳ වාසී ලබන්නේ නැති. වෙළඳ පොලේ සීනි ආනයනය කරලා තිබුණ ආනයනකරුවෝ බොරදියේ මාළු බානවා වගේ බද්ද අඩු කළාම අඩු වෙච්ච මිලට දෙන්නේ නැතුව වැඩි මිලට ඒ ටික අලෙවි කළා. මේ සීනි ඇටයක් අල්ලගෙන ඔබතුමාලා කියනවා නම් සීනි වල වංචාවක් තියෙනවා කියලා. සියලු තොරතුරුත් එක මට දෙන්න. මම යනවා CID. සීනි ගැසට් කරපු එකේ සතොසට යම් පාඩුවක් වෙච්ච නිසා සතොස සභාපතිවරයා ඉවත් කර ආණ්ඩුව. ඒ පිළිබඳ පරීක්ෂණ බැලුවත් වෙනවා. ඔබතුමා සීනි ගැන කිව්වා. ඒක නඩු දාලා තියෙනවා JVP එකෙන් ගිහිලා අලුතෙන් නඩු දාන්න ඕනේ නෑ. ඒක ගැන හොයලා බලන්න. වයිද ගන්න. වහාම ඉඳ ගන්න. මේ ඇවිල්ලා මහ බංකුව මංගොල්ල කණ්ඩ අර්ජුන ඇලෝසියස් එක්ක ගණදන කරපු රාජ්‍ය මුදල් නැමැති. මේ ආණ්ඩුව ෆේල් කියනවනේ. ඔව් මේ ආණ්ඩුව ෆේල්. හොරුන්ට දඩුවම් දුන්නේ නැති නිසා. බැදුම් කරේ තාම ඇතුළට යවපු නැති නිසා. ඒ නිසා මතක තියාගන්න දතකට මතක කරලා ලෑස්ති වෙන්න තමුන්නාස්සලා. කාති උසාවි මගින් තමන්ට දැඩි අසාධාරණකම් සිදුවන බැවින් එම උසාවි අහෝසි කරන්නයි ඉල්ලා මුස්ලිම් ජාතික කාන්තාවන් රැසක් පසුගිය කාලයේ හඬ නැගුවා. එවන් තත්ත්වයක් මැද කාති තනතුරු සඳහා අධිකරණ සේවා කොමිසම අයදුම්පත් කැඳවා තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනයද පසුගිය පළමු වනදා නිකුත් වී තිබුණා. මුස්ලිම් විවාහ කටයුතු වලට අදාළව නීති ක්‍රියාත්මක කරන කාති උසාවියේ කාතිවරුන් නින්දාසහගත අයුරින් ක්‍රියා කරන බවට පීඩනයට පත් මුස්ලිම් කාන්තාවන් පසුගිය කාලයේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කරුණු හෙළි කර සිටියා. මෙතන නීතිය ගන්නවා සල්ලි වලට. වාසිය උසාවි එපා. උසේ අසාර සනු එපා. අපිට එපා. එකපාර අන්තිම උසාවියේ එයක් බලය උස්සල් කළා බලය. අපිට කාදි උසාවිය නම් එපා. මම සාප කරන්නේ කාදිවරුන්ට අද මගේ දරුවන්ගේ ජීවිතේ කාලගන්නි වෙලා තියෙනවා.
අද කාතිවරුන්ට මං ඇඟිල්ල දික් කරනවා. අද වනතුරු මේ වගේ කාදී මේ වගේ දික්කසාද දීලා කොච්චර පවුල් අනාථ වෙලා තියෙනවද? මේ කාති උසාවිය ලංකාවෙන් තුරන් දූෂිත වූ කාති උසාවිය අපිට එපා මේ ලංකාවට. සියලුම ජනතාව වෙනුවෙන් එකම රටක එකම නීතියක් ක්‍රියාත්මක කරන්න කියලා. කාදී එක බලන්නේ හැම වෙලේම පිරිමින්ගේ පැත්ත විතරයි. කාති උසාවියේ මුස්ලිම් කාන්තාවන්ට සහ දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බැවින් එම උසාවිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවටත් මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුල ඇතුළු විවිධ පාර්ශව මත පළ කළා. එවන් පසුබිමක කාති තනතුරු සඳහා බඳවා ගැනීම පිණිස අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පසුගිය පළමු වනදා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණා. ඊට අදාළව අම්පාර, අනුරාධපුර, කළුතර, හම්බන්තොට, නෝරෙලිය, කෑගල්ල, මාතර, ත්‍රිකුණාමලය, මහනුවර, පොළොන්නරුව සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක 12 ඇතුළුව ස්ථාන 25ක කාති තනතුරු සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. අද දෙරණ කළ විමසීමකදී අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේ මෙම ගැසට් නිවේදනයට අදාළ දැන්වීම් ප්‍රසිද්ධ පුවත්පත් කිහිපයකද පළ කර තිබවයි. අයදුම්පත් කැඳවීමේ අවසන් දිනයේ ලබන 31 වනදායි. මුස්ලිම් කාන්තාවන්ගෙන් පවා දැඩි විරෝධයක් එල්ලවන කාති උසාවි අහෝසි කරනවා වෙනුවට ඒවා පවත්වාගෙන යාමට දරන උත්සාහය විවේචනයට ලක් වුණා. ඒ ජනවර්ගානුව ඒ ආගම් අනුව නීති රීති පනවන්න එපා. මේ රටට අවශ්‍ය එකම නීතියයි. එකම රටයි එකම නීතියයි කියන ආකර්ෂණීය තේමාව තමයි ජනාධිපතිතුමා ඉදිරිපත් කළේ බලයට එන්න කලින්. බලයට පැමිණි පසු කිසිදු වෙනසක් වෙලා නැහැ. ඒ ජනවර්ගවල හැටියට අන්තගාමීන්ගේ අවශ්‍යතාවවල හැටියට ආගමික අවශ්‍යතා හැටියට නීති වෙන්වෙන්ව ක්‍රියාත්මක කරන්න යනවා කියන්නේ මේ රටේ නීතියේ ආධිපත්‍යය පොදු ජන අභිමතය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම. දැන් තවත් පුවත් කිහිපයක්. වන අලි කළමනාකරන රක්ෂිතය කඩනමින් ගැසට් කරන ලෙසට ඉල්ලා මීට තැදිනකට පෙර සත්‍යග්‍රහයේ නිරත වූ ගොවීන් 7 දෙනා අද මාරන්තික උපවාසයක් ආරම්භ කළා. එම ස්ථානයේ ඊයේ රාත්‍රී විශේෂ ශාන්ති කර්ම පූජාවක්ද පැවැත්වුණා. ත්‍රිකුණාමලය නගරයේ සම්බාහන මධ්‍යස්ථානයක කළමනාකරුට තිදෙනෙකු පහර දෙන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණා. ඔවුන් ඉල්ලූ රුපියල් 5000ක කප්පම් මුදල ලබා නොදීම පහර දීමට හේතුව බවයි වාර්තා වන්නේ. මුහුදේ සිට කොළොන්නව තෙල්ලංගනයට බොරතෙල් රැගෙන යන නල පද්ධතිය පිහිටා ඇති මෝදර මහවත්ත ප්‍රදේශයේ අනවසර නිවාසී වත් කිරීම සම්බන්ධයෙන් අද ප්‍රදේශවාසීන් දැඩි විරෝධයක් පළ කළා. එහිදී නිවාස සංවර්ධන අධිකාරී නිලධාරීන් සහ මහවත්ත ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අකණ්ඩව ටෙස්ට් තරඟ 3ක පරාජයේ අමිහිරි අත්දැකීම් බිඳගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්ත දෙමෙල් එංගලන්ත දෙවන ටෙස්ට් තරගයෙන් පසුව එම දුරෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. අප කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ දිගු කාලීන වශයෙන් එම දුරේ කටයුතු කිරීම තමන්ට අපහසු බවයි. මම මේ කළමනාකරු වශයෙන් ගත්තේ මේ වර්ල්ඩ් කප් එකට පමණයි. ඒ වෙලාවේ ආනකොටත් මම එච්චර කැමැත්තක් දැක්ුවේ නැහැ. මොකද ඒ වෙලාවේ ක්‍රිකට් බෝඩ් එකයි හිටපු ඇමතිවරයා මට කිව්වා කරුණාකරලා මේක කරන්න මේ කණ්ඩායම වෙනුවෙන් කියලා. මොකද ලොකු ප්‍රශ්නාවලියක් තිබ්බා කණ්ඩායම එක පැති වලට බෙදිලායි පුහුණු කරුයි ඒවයි ප්‍රශ්න තිබ්බ ඉතින් මම ඒක ඒ වෙලාවට මං කිව්වා මේක විතරක් මං කරන්නම් කියලා. ඒ වුණාට ඊට පස්සේ එන ටුවර් වලටත් මේගොල්ලෝ මට කිව්වා අනේ කරුණාකරලා කරන්න කියලා. පාකිස්තාන් වගේ රටවල් කවුරුත් යන්න කැමති වෙන්නේ නැහැ. ඒතරම මම මේක මේ ගත්තේ ටෙම්පරරි ජොබ් එකක් කියලා. මේ සංචාරයෙන් පස්සේ මම බෝඩ් එකට දැනුවත් කරා මම මේකෙන් ඉවත් වෙනවා කියලා. මම හැබැයි මගේ අර ඉලෙක්ෂන් චෑමන් එක මම ලංකාවේ ඉඳන් කරනවා. මම හැබැයි ටුවර් නම් යන්නේ. අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය යනුව නිමයි. සුබ රාත්‍රියක්.